තෙරුවන් ආදරණීය දුවේ පුතේ අපි නැවතත් හමු වෙනවා ජීව විද්‍යාව පුනරීක්ෂණ පාඩම් මාලාවේ 3 වන එකකයට අදාළ සත්ත්ව රාජධානිය ගැන සාකච්ඡා කරන්න. අපි පහුගිය පාඩම් මාලාවේදී සාකච්ඡා කරා ශාක රාජධානිය, දිලිර රාජධානිය, ප්‍රෝටිස්ටා රාජධානිය ගැන. අද සත්ත්ව රාජධානියේ විවිධත්වය ගැන සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සත්ත්ව රාජධානිය කියනකොට මේක පුළුල් පරාසයක විහිදෙනවා. නමුත් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය සහ සම්පත් පොතට අදාළව තමයි අද පාඩම සකස් වෙන්නේ. මේ පුළුල් පරාසය අපිට මෙතනදී විග්‍රහ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. විෂය නිර්දේශය තුලින් තමයි ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ. ඒ අනුව ඒ කොටස් තමයි අද දින ආවරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සත්ත්ව රාජධානිය ගැන අපි කතා කරොත් එහෙම සත්ත්ව රාජධානියේ කින්ඩම් ඇනිමාලියා ප්‍රධාන සත්ත්ව වංශ 8ක් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේ සාකච්ඡා වෙනවා. ඒ වංශ 8 වෙන්නේ ෆයිලම් නිඩාරියා, නිඩාරියාවන්ට අයිති වෙන්නේ මුහුදු ඇනිමනි, ලොඩියන්, ඒ වගේම හයිඩ්‍රා, ඔබීලියා ඔය කියන ජීවී කාණ්ඩ අයිති වෙනවා නිඩාරියාවන්ට. ඊළඟට ෆයිලම් ප්ලැටිහෙල්මින්තස් පැත්තලි පණුවන් අයිති වෙනවා. මේ පැත්තලි පණුවන් විදිහට ප්ලැනේරියාවන්, අක්මාපතෙල්ලා, ටීනියා සෝලියම් කියන්නේ පටි පණුව අයිති වෙනවා. ඊට පස්සේ නෙමටෝඩාවන් ෆයිලම් නෙමටෝඩා කොකු පණුවන්, වට පණුවන් අයිති වෙන සත්ත්ව වංශය වෙනවා. ෆයිලම් ඇනලීඩාවන් ගැඩවිලුන් සහ කූඩැල්ලන් අයිති වෙන සත්ත්ව වංශය. මොලුස්කාවන් මෘද්වංශිකයන් අයිති වෙන සත්ත්ව වංශය. ගොළුබෙල්ලන්, හංගොල්ලන් ඒට අයිති වෙනවා. ඒ වගේම තමයි ආර්ත්‍රොපෝඩාව කෘමීන් අයිති වෙන සත්ත්ව වංශය වෙන්නේ ෆයිලම් ආර්ත්‍රොපෝඩා. ඒ වගේම ෆයිලම් අකයිනොඩමේටාවන් පසඟිල්ලන්, බංගුර තාරකාවන් අයිති වෙන්නේ ෆයිලම් අකයිනොඩමේටාවන්ට. ඊට පස්සේ අවසාන වශයෙන් අපි සාකච්ඡා කරනවා ෆයිලම් කෝඩේටා පෘෂ්ඨවංශී සතුන්. ඒතර මේ තමයි විෂය නිර්දේශය තුල අඩංගු වන සත්ත්ව වංශ 8 වෙන්නේ. ඒතර අපි මේ කොටස් තව දුරටත් සාකච්ඡා කරමු. ඔයගලන්ට මතක ඇති ශාක රාජධානියේ අපි විශේෂ ලක්ෂණ කතා කරා. ඒ වගේම සත්ත්ව රාජධානිය තුලත් අපි සත්ත්ව රාජධානියේ සතුන්ට අයිති අනන්‍ය වූ ලක්ෂණ ගැන බලමු. මොනවද කියලා. එතන මේ සියලුම ජීවීන් ඇනිමාලියා රාජධානියට අයත් වන සියලුම ජීවීන් බහුසෛලිකයින් වෙනවා. සියලුම ජීවීන් බහුසෛලිකයින් වෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ සෛල සංවිධානය වී පටක සෑදීමක් සිදු වෙනවා. සෛල සංවිධානය වී පටක සෑදීමක් අපිට දක්නට ලැබෙන්නේ ශාක රාජධානියේ සහ සත්ත්ව රාජධානියේ ජීවීන් අතර. ඒ වගේම සමමිතිය ගත්තොත් අරීය සමමිතියක් පෙන්눔 කරන සතුන් ඉන්නවා. ඒ වගේම ද්විපාශික සමමිතියක් පෙන්눔 කරන සතුන්. දැන් ලොඩියන්, හයිඩ්‍රාවන් වගේ අය අරීය සමමිතියක්. කයිනොඩමේටා වංශයේ පසඟිල්ලන් අරීය සමමිතියක් පෙන්වන්නේ. ද්විපාශික සමමිතියක් පෙන්වන සතුන් අපිට හම්බ වෙනවා ප්ලැටිහෙල්මින්තස් වංශය, නෙමටෝඩා වංශය සහ ඉදිරි වංශවල අපිට සතුන්ගේ සමමිතිය ගත්තොත් ද්විපාශික සමමිතියක් තමයි දැක ගන්න ලැබෙන්නේ. මේ ද්විපාශික සමමිතියක් එක්ක තමයි ශීර්ෂණය කියන කරුණ ඉදිරිපත් වෙන්නේ. ශීර්ෂණය සත්වයන් තුළ පරිණාමය වීම ආරම්භ වෙන්නේ මේ ද්විපාශික සමමිතිය කියන තත්වය මත. ඊළඟට මේගොල්ලෝ සියල්ලම විෂම පෝෂීන් වෙනවා. විෂම පෝෂීන් සත්ත්ව රාජධානියට අයත් සතුන් සියල්ලම විෂම පෝෂී පෝෂණ ක්‍රමයක් පෙන්눔 කරනවා. මේගොල්ලෝ ආහාර අධිග්‍රහණය කරනවා. ඊට පස්සේ මතට බහිස්සෛලීය එන්සයිම ශ්‍රාවය කරලා එන්සයිම ශ්‍රාවය කළා ඒවා ජීර්ණයට ලක් කළා. ඒ තුළින් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න ජීවීන් තමයි අපි විෂම පෝෂීන් විදිහට හඳුන්වන්නේ. එතකොට කින්ඩම් ඇනිමාලියා එහෙම නැත්නම් ඇනිමාලියා රාජධානියට අයත් සියලුම ජීවීන් විෂම පෝෂීන් වෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ බොහෝ දෙනෙක් ලිංගික ප්‍රජනනයක් තමයි සිදු කරන්නේ. අලිංගික ප්‍රජනනයේ වශයෙන් පුනර්ජනනය, කඩ කඩවීම වගේ
ප්‍රජනන ක්‍රම අපිට මේ ඇනිමාලියා රාජධානියේ සතුන් අතර දක්නට ලැබෙනවා. මෙන්න මේ දේවල් තමයි මේ ඇනිමාලියා රාජධානියේ සතුන්ගේ විවිධත්වය විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි යොමු වෙනවා එක් වංශවල කවුද දර්ශීය ජීවීන්. ඒතකොට මේ වංශවලට අදාළ සතුන්ගේ ලක්ෂණ මොනවද කියන එක ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය තුල අන්තර්ගත වෙනවා. ඒතර මේ ජීවීන් රූප සටහනකින් හඳුනා ගැනීමේ හැකියාවක් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නවල රූප සටහනක් දීලා බොහෝ විට මේ වර්ගීකරණයේ පාඩමෙන් අපිට එන ප්‍රශ්නයක් තමයි දෙබදුම් සුචියක්. එතකොට මේ දෙබදුම් සුචියට ජීවියාගේ නම එන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවියාගේ රූප සටහනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යවහාරික නාමය වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් ඔයගලන්ට ඒ ජීවියා හඳුනාගෙන සතා අයිති වෙන වංශය මොකක්ද කියන එක දැන ගැනීම වැදගත් වෙනවා. ඒ ප්‍රශ්නෙට සාර්ථකව පිළිතුරු ලියන්න. එතකොට නිඩාරියා ෆයිලම් නිඩාරියා වංශය ගැන අපි කතා කරොත් ඒ වංශයට අයත් වෙන ජීවීන් වෙන්නේ මුහුදු මල. සී ඇනිමනි කියලා කියන්නේ අපි මුහුදු මලට. ඒ වගේම ලොඩියන්, ජෙලිෆිෂ් කියලා කියන්නේ ලොඩියන්ට. කොරල්. කොරල්ස් කියන ඔයගොල්ලෝ දන්නවා මුහුදේ සිටින චූර්ණිමය කවචයක් සහිත නිඩාරියා වංශයට අයිති ජීවීන් සමූහයක් තමයි කොරල් විදිහට අපි හඳුන්වන්නේ. ඒ වගේම ඔබීලියා සහ හයිඩ්‍රා මේ ජීවීන් මොවුන් අපිට දක්නට ලැබෙනවා මිරිදියේ ප්‍රධාන වශයෙන්. දැන් අපි ඉස්සෙල්ලා කතා කර ලොඩියන් මුහුදු මල වගේ ජීවීන් ප්‍රධාන වශයෙන්ම ජීවත් වෙන්නේ කරදිය ආශ්‍රිතව. නමුත් ඔබීලියා සහ හයිඩ්‍රා වගේ නිඩාරියා වංශිකයන් ජීවත් වෙන්නේ මිරිදිය ආශ්‍රිතව. මේ ඔබීලියාගේ සමහර විශේෂ කරදිය ආශ්‍රිතව ජීවත් වෙනවා. එතන මේ රූප සටහන් වලින් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේ ජීවීන් වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවක් ඔයගලන්ට තියෙන්න ඕනේ. මිරිදිය වාසී විශේෂ විදිහට ඔබීලියා සහ හයිඩ්‍රාවන් අපිට හඳුන්වන්න පුළුවන්. වැඩි දෙනෙක්ම මෙම වංශයට අදාළ ජීවීන් කරදිය වාසී ජීවීන් වෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ දේහය සරල දේහ සංවිධානයක් පෙන්눔 කරනවා. ඊටමත් සරල දේහ සංවිධානයක් තමයි දී ප්‍රස්තරකයන් විදිහට පෙන්눔 කරන්නේ. දී ප්‍රස්තරයි කියලා කියන්නේ ප්‍රස්තර දෙකකින් යුක්තයි කියන අදහස. එතන මේ ප්‍රස්තර දෙක වෙන්නේ පිටතින්ම තියෙන මේ දම් පාටට තියෙන බහිෂ්චර්මය. ඊට ඇතුළතින්ම මේ ආමාශ වාහිනී කුහරය ආස්තරණය කරන අන්තශ්චර්මය. එතන මේ කොටස් දෙකකින් විතරයි එහෙම නැත්නම් ප්‍රස්තර දෙකකින් විතරයි මේ නිඩාරියාවන් සමන්විත වෙන්නේ. එතන මේ මැද්දේ තියෙනවා බහිෂ්චර්මය සහ අන්තශ්චර්මය සම්බන්ධ කරන අසෛලීය මධ්‍ය ශ්ලේෂකයක්. මේ අපි ගත්තොත් එහෙම හයිඩ්‍රාවන්ගේ එහෙම නැත්නම් බුහුභාවකුගේ හරස්කඩ මෙන්න මේ විදිහට තමයි දිස්වන්නේ. එතකොට මේ ඕගලන්ට පේනවා මේ හයිඩ්‍රාවක් දික්කඩක් අපි ගත්තොත් මේගොල්ලන්ගේ ආමාශ වාහිනී කුහරයක් සහිත වෙනවා. මේ ආමාශ වාහිනී කුහරය තමයි ආහාර අධිග්‍රහණය කළා, ජීර්ණය කළා, නැවතත් අන්තඵල එළියට යොමු කරන්නේ මේ ආමාශ වාහිනී කුහරය හරහා. ඒතර මේගොල්ලන්ට තියෙන්නේ අසම්පූර්ණ ආහාර මාර්ගයක්. අසම්පූර්ණ ආහාර මාර්ගයක් කියලා කියන්නේ මුඛයක් විතරයි තියෙන්නේ, ගුදයක් නැහැ. මුඛයක් විතරයි තියෙන්නේ, ගුදයක් රහිතයි. ඒතර මේ මුඛය වටා ඔයගලන්ට පේනවා ග්‍රාහිකා තියෙනවා. මේ ග්‍රාහිකා වලින් කරන්නේ බාහිර ජලජ පරිසරයේ වෙසෙන ගොදුරු අල්ලා ගැනීමට තමයි මේ ග්‍රාහිකා සැකසීලා තියෙන්නේ. එතන මේ නිඩාරියාවන්ගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ආමාශ වාහිනී කුහරයක් සහිත වෙන එක. ඒ ආමාශ වාහිනී කුහරය අසම්පූර්ණ ආහාර මාර්ගයක් පෙන්눔 කරනවා. තවදුරටත් අපි මේගොල්ලන්ගේ දේහයේ ව්‍යුහය, දේහයේ සැකසී තියෙන ආකාරය ගැන කතා කරොත් එහෙම ප්‍රධාන කරුණක් වෙනවා දංශක කෝෂ්ඨ සහිත වීම. නිඩාරියාවන් සතු ප්‍රධාන ලක්ෂණ වලින් එකක් තමයි මේ දංශක කෝෂ්ඨ සහිත වීම. මේ දංශක කෝෂ්ඨ බහුලව හමුවන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වනේ ග්‍රාහිකා තියෙනවා කියලා. මේ ග්‍රාහිකා වලත් අර කිව්ව දී ප්‍රස්තරභාවය පෙන්눔 කරනවා තවදුරටත්.
ඒ කියන්නේ පිටතින්ම තියෙන බහිෂ්චර්මයත් ඇතුළතින්ම තියෙන අන්තශ්චර්මයත් සහිත වෙනවා. එතකොට මේ බහිෂ්චර්මයේ තමයි මේ දංශක කෝෂ්ඨ කියන සෛල තියෙන්නේ. මේ දංශක කෝෂ්ඨ වලින් කරන්නේ ගොදුරු අල්ලා ගැනීමට විකසනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආරක්ෂාකාරී ව්‍යුහයක් විදිහටත් මේ දංශක කෝෂ්ඨ ක්‍රියා කරනවා. නිෂ්ක්‍රීය අවස්ථාවේදී මේ විදිය හැකි තන්තුව ගොනු වෙලා තියෙන දංශක කෝෂ්ඨය තුළ නමුත් ගොදුරක් හෝ ආරක්ෂාකාරී යාන්ත්‍රණයක් හමුවෙන් මේ දංශක කෝෂ්ඨය විසර්ජනය විය හැකි තන්තුවක් බවට පත් වෙලා අර ගොදුරු අල්ලා ගැනීමට සැකසීලා තියෙනවා. එමගින් මුඛය තුළට ගොදුර ලංකර ගැනීමක් සිදු කරනවා. එතකොට මේ නිඩාරියාවන් සතු ප්‍රධාන ලක්ෂණ වලින් එකක් තමයි මේගොල්ලන්ගේ දංශක කෝෂ්ඨ සහිත වීම. අනිත් එක තමයි නිඩාරියාවන් ආකාර දෙකක් කියන බහුරූපීතාවයක් පෙන්눔 කරනවා. මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ ආකාර රූපීයව වෙනස් ආකාර දෙකක් පෙන්눔 කරනවා. ඒ ආකාර දෙක වෙන්නේ බුහුබා ආකාරය සහ මෙඩියුසා ආකාරය. බුහුබා ආකාරය සහ මෙඩියුසා ආකාරය. ඒතර අපි බලමු රූප සටහනකින් මේ බුහුබා ආකාරය මොකද්ද? මෙඩියුසා ආකාරය මොකද්ද කියලා. මේ තියෙන්නේ බුහුබා ආකාරය. මේකට අපි පොලිප් කියලා කියනවා. මේ තියෙන්නේ මෙඩියුසා ආකාරය. ඒතර මේ දෙකේ රූපීයව වෙනස්. රූපීයව වෙනස්. මේ දෙක අතර තියෙන වෙනස තමයි බුහුබා ආකාරයේ උපස්තරයකට සවි වෙලා තියෙනවා. නිඩාරියාවන් බහුරූපීතාවය පෙන්눔 කරනවා. මේ බහුරූපීතාවය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයේ රූපීය වෙනස් ආකාර දෙකක් හමු වෙනවා. එකක් තමයි බුහුබා ආකාරය, අනිත් එක තමයි මෙඩියුසා ආකාරය. මේ තියෙන බුහුබා ආකාරය සහ මෙඩියුසා ආකාරය කොහොමද රූපීය වෙනස් වෙන්නේ කියන්න අදාළ රූප සටහනක්. මේ බුහුබා ආකාරය අපි පොලිප් කියලා කියනවා. මෙඩියුසා ආකාරය තමයි මේ දැක්වෙන්නේ. බුහුබා ආකාරයේ ඔත් ජීවිත ගත කරනවා. ඔත් ජීවිත ගත කරනවා කියන්නේ උපස්තරයකට සවි වෙලා තියෙනවා. මේ මෞකාන්තය මේ තියෙන්නේ අපමෞකාන්තය. මේ අපමෞකාන්තය උපස්තරයකට සවි වෙලා තියෙනවා. මෞකාන්තයේ අපිට පෙන්눔 කරනවා ග්‍රාහිකා, මුඛය වටා පිහිටන ග්‍රාහිකා පෙන්눔 කරනවා. මේගොල්ලන්ගේ දේහය සිලින්ඩරාකාර දේහයක් වෙනවා. ඒතර මෙඩියුසා ආකාරය කුඩ හැඩති පැතලි ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මේගොල්ලන්ගේ මුඛය තියෙන්නේ උදරීයව. මුඛය උදරීයව තමයි තියෙන්නේ. ග්‍රාහිකා වලයාකාරව පහළට යොමු වෙලා තියෙනවා මෙඩියුසා ආකාරයේ. නමුත් බුහුබා ආකාරයේ ග්‍රාහිකා ඉහළට යොමු වීමක් තියෙනවා. ඒතර මේ දෙන්නගේ නිදැලි වාසීන් වෙන්නේ මෙඩියුසා ආකාරය. උපස්තරයට සවි වී ඔත්තාකාරය වෙන්නේ බුහුබා ආකාරය. මේක අපි හඳුන්වනවා පොලිමෝෆිසම් කියලා. ඒතර මේ පොලිමෝෆිසම් කියලා කියන්නේ බහුරූපී ආකාරය කියන එක. නිඩාරියාවන් මේ බහුරූපී ආකාරය පෙන්වනවා. ඒක තමයි අපි මෙතන පැහැදිලි කිරීමක් කරේ. එතකොට මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ අර ඉස්සෙල්ලා කිව්ව බුහුබා ආකාරය පෙන්눔 කරනවා සමහර ජීවීන්. සමහරු පෙන්눔 කරන්නේ මෙඩියුසා ආකාරය විතරයි. නමුත් සමහර ජීවන චක්‍රය තුල මේ බහුරූපී ආකාර දෙකම පෙන්වන ජීවීන් ඉන්නවා. ඔබීලියා වගේ ජීවියෙක් අපි ගත්තොත් මේ පෙන්වන්නේ ඔබීලියාගේ ජීවන චක්‍රය. මෙයාගේ ජීවන චක්‍රය තුල මේ මෙඩියුසා ආකාරය සහ බුහුබා ආකාරය, මෙඩියුසා ආකාරය සහ බුහුබා ආකාරය යන දෙකම පෙන්වනවා. එතකොට මෙඩියුසා ආකාරات දෙකක් ඉන්නවා. ස්ත්‍රී මෙඩියුසාවන් සහ පුරුෂ මෙඩියුසාවන්. එතකොට මේගොල්ලන්ගෙන් නිපදවන ස්ත්‍රී ජන්මාණු සහ පුරුෂ ජන්මාණු වර්ධනය වෙලා සෑදෙන කලලය තවදුරටත් වර්ධනය වෙලා බුහුබා ආකාරයක් සෑදෙනවා. එතකොට ඔබීලියාගේ ජීවන චක්‍රය තුල මෙඩියුසා ආකාර දෙකක් සහ එක් බුහුබා ආකාරයක් පෙන්눔 කරනවා. එතකොට නිඩාරියාවන්ගේ සමහර ජීවීන් සම්පූර්ණයෙන්ම මෙඩියුසා අවස්ථාව විතරයි පෙන්눔 කරන්නේ. ඇතැම් ජීවීන් බුහුබා ආකාරයේ විතරයි පෙන්눔 කරන්නේ. නමුත් ඔබීලියා වගේ ජීවීන් මෙඩියුසා ආකාර සහ බුහුබා ආකාර දෙකම පෙන්눔 කරනවා.
තවදුරටත් අපි සත්ත්ව රාජධානියේ වර්ගීකරණය ගැන කතා කරනකොට ඊළඟට අපිට හමු වන අනිත් වංශය වෙන්නේ ප්ලැටිහෙල්මින්තස් වංශය. ප්ලැටිහෙල්මින්තස්ලා කියලා කියන්නේ පැත්තලි පණුවන් කියන අර්ථය. ඒතර මේ පැටිහෙල්මින්තස්ලා වර්ග ගණනාවක් ඉන්නවා. මේ ඉන්නේ ප්ලැනේරියා. මෙයාට අපි කියනවා ෆ්ලැට්වර්ම් පැත්තලි පණුවන් කියලා කියනවා. මේගොල්ලෝ නිදැලි වාසී ජීවීන්. මේගොල්ලෝ නිදැලි වාසී ජීවීන් භෞමිකව අපිට හමු වෙනවා. ජලජ වාසීවත් මේ පැතලි පණුවන් ජීවත් වෙනවා. එතකොට ෆ්ලූකස් කියලා කියන්නේ අක්මා පතැල්ලෝ. මේගොල්ලෝ නිදැලි වාසීව නෙවෙයි ඉන්නේ පරපෝෂියාකාර විශේෂයෙන්ම බැටළුවන්ගේ පිත්ත ප්‍රනාල තුල මේ අක්මා පතැල්ලන් අපිට දැක ගන්න පුළුවන්. ටේප්වර්ම් කියලා කියන්නේ පටිපණුවා ටීනියා සෝලියම් තමයි සත්ත්ව විද්‍යාත්මක නාමය වෙන ටීනියා සෝලියම් කියන පැටිහෙල්මින්තස් වංශයේ ජීවියාත් පරපෝෂිතයෙක් විදිහට මිනිසාගේ මහා අන්ත්‍රය තුල ජීවත් වෙනවා. මොනෝජෙනියන් කියලා කියන්නේ විශේෂයෙන්ම කර්මල් ආශ්‍රිතව ජීවත් වන අභ්‍යන්තර පරපෝෂිතයෙක්. කර්මල් ආශ්‍රිතව ජීවත් වන අභ්‍යන්තර පරපෝෂිතයෙක්. අපි බලමු ඊට පස්සේ මේ ප්ලැටිහෙල්මින්තස් වංශයේ ජීවීන් සතු ප්‍රධාන ලක්ෂණ මොනවද කියන එක. පොදුවේ මේගොල්ලෝ අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ පැතලි පණුවන් විදිහට හඳුන්වනවා. පැතලි පණුවන් කියලා කියන්නේ පෘෂ්ඨෝදරීයව පැතලි වෙලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ සමහර අය නිදැලි වාසීව ජීවත් වෙනවා. ප්ලැනේරියා වගේ අය නිදැලි වාසීව ජීවත් වෙනවා. ඇතැම් ජීවීන් පරපෝෂීව ජීවත් වෙනවා. අක්මා පැතැල්ලන් පටිපණුවන් පරපෝෂීව සත්වයන් තුල ජීවත් වෙනවා. කරදිය මිරිදිය වගේම භෞමික ජීවිත මෙම ජීවීන් ගත කරනවා. ඒ කියන්නේ ගොඩබිම සහ ජලයේ දෙකේම මේ ප්ලැටිහෙල්මින්තස් වංශයේ ජීවීන් අපට දැක ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ පෘෂ්ඨෝදරීයව පැතලි ව්‍යුහයක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. සත්‍ය ඛණ්ඩනයක් පෙන්눔 කරන්නේ නැහැ. සත්‍ය ඛණ්ඩනයක් කියලා කියන්නේ ශරීරය අපි ගත්තොත් මේක අභ්‍යන්තර සහ බාහිර ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා නම් ඒක අපි හඳුන්වනවා සත්‍ය ඛණ්ඩනයක් කියලා. නමුත් අපිට ඛණ්ඩනය දකින්න ලැබෙන්නේ මේ පටිපණුවාගේ විතරයි. මේ පටිපණුවාගේ මේ පෙනෙන්නේ ඛණ්ඩ. මේකට අපි කියන්නේ ඛණ්ඩිලනයක් කියලා. නමුත් මේක ඕගොල්ලන්ගේ නව නිර්දේශය තුල අන්තර්ගත වෙන්නේ නැහැ. පැහැදිලිව දක්නට ලැබෙන බාහිර ඛණ්ඩනයක් විතරයි අපිට දක්නට ලැබෙන්නේ. මේ ජීවීන් දිගටි පටියාකාර හැඩේ නිසා තමයි මේ පටිපණුවා කියන නම මේ ජීවියාට ලැබිලා තියෙන්නේ. මේ දැක්වෙන්නේ ප්ලැනේරියාවක් සහ මේ ඉන්නේ අක්මා පැතැල්ලගේ බාහිර ව්‍යුහය පෙන්වන රූප සටහනක්. අර නිඩාරියාවන් වගේ මේගොල්ලෝ දීප්‍රස්තර නෙමෙයි. ප්‍රස්තර 3කින් සමන්විත වෙන ත්‍රිපස්තර ජීවීන් වෙනවා. බහිෂ්චර්මය, මධ්‍ය චර්මය සහ අන්තශ්චර්මය කියන ප්‍රස්තර 3කින් සමන්විත වෙනවා. ඒක නිසා මේ ජීවීන් අපි ත්‍රිපස්තර ජීවීන් ලෙස හඳුන්වනවා. නමුත් මේගොල්ලන්ගේ මේ ශරීරය තුල දේහ කුහරයක් විකසනය වෙලා නැහැ. දේහ කුහරය සීලෝමය විකසනය වීම තුලින් තමයි ඇති වෙන්නේ. නමුත් මේගොල්ලෝ අසීලෝමිකයන් විදිහට තමයි අපි හඳුන්වන්නේ. පරිවහනය සඳහා පරිවහන පද්ධතියක්, ශ්වසන පද්ධතියක්, කංකාල පද්ධතියක් මේගොල්ලන්ගේ ශරීරය තුල විකසනය වෙලා නැහැ. ඒතර මේගොල්ලන්ගේ වායු හුවමාරුව, මේ ජීවීන්ගේ වායු හුවමාරුව සිදුවන්නේ බිත්ති හරහා, දේහ බිත්ති හරහා සරල විසරණයෙන් තමයි සිදුවන්නේ. ඒක තවදුරටත් කාර්යක්ෂම වීමට තමයි මේ අර පෘෂ්ඨෝදරීයව පැත්තලි ස්වභාවයක් මේ ජීවීන්ට හිමි වෙලා තියෙන්නේ. මේ ප්ලැනේරියාවක්ගේ අපි හරස්කඩ ගත්තොත් එහෙම අර ත්‍රිපස්තර ස්වභාවය තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන් මේ රූප සටහනේ. ඔයගලන්ට පේනවා පිටතින්ම තියෙනවා බහිෂ්චර්මය,
ඇතුළතින්ම ආහාර මාර්ගය ආස්තරණය කරමින් අන්තස්චර්මය තියෙනවා. ඒ දෙක අතර මධ්‍ය චර්මය තියෙනවා. එතන මේ මධ්‍ය චර්මය තුල තමයි අවයව පද්ධති තවදුරටත් වර්ධනය වීම සිදුවන්නේ. ශීර්ෂණය කියන සාධකය මේ ප්ලැටිහෙල්මින්තස් වංශයේ සතුන්ගේ පැහැදිලිව දිස්වන්නේ නැහැ. නමුත් ශීර්ෂණය මූලික ආරම්භයේ විදිහට මේ නිදලි වාසීන්ගේ සංවේදක ව්‍යුහ විදිහට අක්ෂිලප සෑදිලා තියෙනවා. දැන් ප්ලැනේරියාවන් නිදලි වාසීන්. ඒකට මේගොල්ලන්ගේ සංවේදක ව්‍යුහ විදිහට අක්ෂිලප තියෙනවා. මේ අක්ෂිලප වල කාර්ය තමයි දැන් මේගොල්ලෝ නිදලි වාසීන් නම් මේගොල්ලෝ ජීවත් වෙන්නේ බාහිර පරිසරයේ. ඒකට බාහිර පරිසරයේ වෙනස් වෙන පරිසර සාධක වලට ප්‍රතිචාර දක්වන්න නම් මේගොල්ලන්ගේ ඇඟ තුල සංවේදක අවයව පරිණාමය වෙලා තියෙනවා. ඒකට ඒ සඳහා තමයි මේ නිදලි වාසීන්ගේ අක්ෂිලප ඇතිවීම සිදුවන්නේ. නමුත් පරපෝෂීන්ගේ මේ අක්ෂිලප හෝ සංවේදක ව්‍යුහයන් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් මේ ජීවීන් පරපෝෂිතයන් ඉන්නේ යම්කිසි ධාරකයක තුලනේ. ඒ ධාරකයක තුල ඉන්නකොට ඒ ධාරකයාගේ බාහිර පරිසරය නිරන්තරයෙන්ම වෙනස් වෙන්නේ නැහැ. නිශ්චිත පරිසරයක් තියෙන. එතකොට මේගොල්ලන්ට සංවේදක ව්‍යුහව එහෙම නැත්නම් ඉන්ද්‍රියන්ගේ විකසනයක් වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා අක්ෂිලප වගේ සංවේදක ව්‍යුහයන් මුලින්ම හමුවන්නේ ප්ලැටිහෙල්මින්තස් වංශයේ සතුන්ගේ. ඒ සතුන්ගේ නිදලි වාසීන්ගෙන් තමයි අපි මේ අක්ෂිලප කියන ව්‍යුහ මුලින්ම දැක ගන්න පුළුවන් වන්නේ. ඒ වගේම තමයි මේ ශීර්ෂණයත් එක්ක එන අනිත් සාධකයේ තමයි ස්නායු පද්ධතියක් ගොඩනැගීම. ස්නායු පද්ධතියක මූලාරම්භය පෙන්වන ප්‍රථම සත්ත්ව වංශයේ විදිහට අපිට ප්ලැටිහෙල්මින්තස්ලා හඳුන්වන්න පුළුවන්. මේගොල්ලන්ගේ මද වශයෙන් සංකීර්ණ ස්නායු පද්ධතියක් තියෙනවා. ඒ ස්නායු පද්ධතියට పూర్ව ග්‍යා යුගලක් සහ අන්වායාම ස්නායු රජ්ජු දෙකක් අන්තර්ගත වෙනවා. මේ පෙන්වන්නේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු දේවල් කොහොමද ප්ලැනේරියාවක් තුල දක්නට ලැබෙන්නේ කියලා. මේ පෙන්වන්නේ ප්ලැනේරියා කියලා කියන්නේ නිදලි වාසී ප්ලැටිහෙල්මින්තස් වංශයට අයත් ජීවියෙක්. මෙයාගේ අක්ෂිලප කියන සංවේදක ව්‍යුහ සිරුරේ పూర్ව කෙළවර පිහිටලා තියෙනවා. ඒ වගේම මෙයාගේ ආහාර මාර්ගය බිහිතලණය කළ හැකි ග්‍රසනිකාවකින් සමන්විත වෙලා තියෙනවා. මේ පෙන්වන ව්‍යුහය බිහිතලණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එළියට දාන්න පුළුවන් ග්‍රසනිකාවකින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම ස්නායු පද්ධතිය අපි කතා කරොත් එහෙම ස්නායු පද්ධතිය ගැන పూర్වව පිහිටන ගැන්ග්ලියා යුගලකින් සමන්විත වෙනවා. ඒ වගේම ඒ තුලින් ගොඩ නැගෙන අන්වායාම ස්නායු රැහැන් දෙකක් සිරුර පුරා දිව යනවා. එතකොට මේක තමයි ස්නායු පද්ධතියක මූලාරම්භය සනිටුහන් වෙන්නේ සත්ත්ව රාජධානී. ඒ වගේම සංවේදක ව්‍යුහවලත් මූලාරම්භය කියන එක කියන්නේ ශීර්ෂණය පැහැදිලි නැති වුණත් ශීර්ෂණය පෙන්වන්න පටන් ගන්නෙ මේ ප්ලැටිහෙල්මින්තස් වංශයේ සතුන්ගේ. අනිත් එක තමයි දැන් අපි කතා කරා මුලින්ම ශීර්ෂණයක් අපිට පැහැදිලිව නොපෙන්නුවත් මුලින්ම අක්ෂිලප වගේ සංවේදක ව්‍යුහ හමු වෙනවා. ඒ වගේම ස්නායු පද්ධතියක් ගොඩ නැගීම සිදු වෙනවා. ඒ වගේම තමයි බහිශ්‍රාවී ව්‍යුහ. ඒ වගේම නයිට්‍රජනීය බහිශ්‍රාවී පද්ධතියක මූලාරම්භය සනිටුහන් වන්නේ මේ ප්ලැටිහෙල්මින්තස් වංශයේ ජීවීන්ගේ මේගොල්ලන්ගේ ප්‍රාග්වුක්කිකා සහිත වෙනවා. මේ ප්‍රාග්වුක්කිකා කියලා කියන්නේ මූලිකව ඇති වූ වුක්කවලට ප්‍රාග්වුක්කිකා කියලා අපි කියනවා. ඒතර මේ ප්‍රාග්වුක්කිකා සිලු බල්බ වලින් සහ ඊට සම්බන්ධ නාලිකා ජාලයකින් සමන්විත වෙනවා. මේ සිලු බල්බ වල පක්ෂමදර ව්‍යුහයක් තිබීම නිසා තමයි අර සිලු කියන නම ලැබිලා තියෙන්නේ. එතකොට මේ සිලු බල්බ වල කාර්යභාරය තමයි ආශෘති තුල්‍යතාවය පවත්වා ගැනීම. අභ්‍යන්තර පරිසරයේ තුල්‍යතාවය පවත්වා ගැනීමට දායක වන්නේ හැම විටම
බහිශ්‍රාවී පද්ධතිය. එතකොට පැතිහෙල්මින්තස් වංශයේ සතුන්ගේ තියෙන ප්‍රාග්වුක්කිකාවන් මේ ප්‍රාග්වුක්කිකා සමන්විත වෙනවා පක්ෂමදර සිරු බල්බ වලින් සහ ඊට සම්බන්ධිත නාලිකා ජාලයකින්. එතකොට ඕගලන්ට පැහැදිලි වෙනවා ඇති පැහැදිලි ශීර්ෂණයක් නොපෙන්නුවත් ශීර්ෂණයේ මූලික ලක්ෂණ පෙන්눔 කරනවා පැතිහෙල්මින්තස් වංශයේ සතුන්ගේ ස්නායු පද්ධතියක් සමන්විත වෙනවා මූලික ආරම්භය සනිටුහන් කරනවා. ඒ වගේම නයිට්‍රජනීය බහිශ්‍රාවී පද්ධතියක් විදිහට ප්‍රාග්වුක්කිකා දක්නට ලැබෙන්නේ පැතිහෙල්මින්තස් වංශයේ ජීවීන්ගේ. තවදුරටත් අපි මේ පැතිහෙල්මින්තස් වංශයේ ජීවීන්ගේ ලක්ෂණ ගැන සාකච්ඡා කරොත් එහෙම මේගොල්ලන්ටත් නිඩාරියාවන්ට වගේම අසම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ මුඛයක් විතරයි තියෙන්නේ ගුදයක් නැහැ. මුඛයක් විතරයි තියෙන්නේ ගුදයක් නැහැ. ඒ කියන්නේ අසම්පූර්ණ ආහාර මාර්ග පද්ධතිය. නමුත් අර නිඩාරියාවන්ට තියෙන ආමාශය වාහිනී කුහරය වගේ මල්ලක් නෙමේ තියෙන්නේ. මේගොල්ලන්ගේ මේ ආහාර ජීර්ණ පද්ධතිය ශාකණය වෙලා තියෙනවා. කියන ආමාශය වාහිනී කුහරය ශාකණය වෙලා පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි කරලා අවශෝෂණ කාර්යක්ෂමතාවය වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ නිදලි වාසීන්ට සංචරණය සඳහා වැදගත් වන පක්ෂම අඩංගු වෙනවා. මේ පක්ෂම තියෙන්නේ අර බහිෂ්චර්මයේ තමයි මේ පක්ෂම අන්තර්ගත වෙන්නේ. ඒවා සංචරණය සඳහා වැදගත් වෙනවා. ඒකට ඔය අපි සාකච්ඡා කරේ පැතිහෙල්මින්තස් වංශයේ ජීවීන් සතු ප්‍රධාන ලක්ෂණයන්. ඊට අමතරව අපි දැනගන්න ඕනි මේගොල්ලන්ගේ ලිංගික ප්‍රජනනය කොහොමද සිදු වෙන්නේ, අලිංගික ප්‍රජනනය කොහොමද සිදු වෙන්නේ කියලා. ඒතර මේගොල්ලන්ගේ අලිංගික ප්‍රජනනයක් සිදු වෙනවා පුනර්වර්ධනය මගින්. දැන් කොටසක් කැඩුනට පස්සේ ප්ලැනේරියාවන්ගේ නවතත් සම්පූර්ණ ජීවියාම වර්ධනය වීමේ හැකියාවට අපි කියනවා පුනර්වර්ධනයක් තියෙනවා කියන එක. ඒතර මේ සියලුම ජීවීන් ද්විලිංගික වෙනවා. පටිපණුවා හැරෙන්න පැතිහෙල්මින්තස් වංශයේ සියලුම ජීවීන් ද්විලිංගිකයන් වෙනවා. මේගොල්ලන්ගේ සංසේචනය අභ්‍යන්තරව සිදුවෙන සංසේචනයක් තියෙන්නේ. ප්‍රණහල සහිත ප්‍රජනේන්ද්‍රිය දරනවා. ඒක නිසා අභ්‍යන්තර සංසේචනයක් මේ ජීවීන්ගේ දක්නට ලැබෙනවා. පරපෝෂී ආකාර මං කිව්වා නිදලි වාසීන් ඉන්නවා. ඒ වගේම පරපෝෂී ආකාරය ඉන්නවා. එතකොට පරපෝෂී ආකාරවල ජීවන චක්‍රය ගැන අපි කතා කරොත් එහෙම මේ ජීවන චක්‍රය අපිට කීට අවස්ථා දැක ගන්න පුළුවන්. එතකොට නිදලි වාසීන්ගේ නම් මේ ජීවන චක්‍රය තුල කීට අවස්ථා දැක ගන්න අපිට හම්බ වෙන්නේ නැහැ. මේ රූපයෙන් පෙන්වන්නේ මේ ප්ලැනේරියාවන්ගේ ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය සිදුවන ආකාරය. මේ කඩවීම තුළින් නැවතත් පුනර්වර්ධනය වීමේ හැකියාවක් මේ ජීවීන් සතු වෙනවා. ඒක අපි අලිංගික ප්‍රජනන ක්‍රමයක් විදිහට විස්තර කරනවා. ඒ වගේම මේගොල්ලෝ ද්විලිංගිකයි අභ්‍යන්තර සංසේචනයේ ප්‍රජනනය කිරීමේ හැකියාවක් මෙම ජීවීන් සතු වෙනවා. අපි දැන් කතා කරා මෙතෙක් දුරට ඇනිමාලියා රාජධානි එහෙම නැත්නම් කින්ඩම් ඇනිමාලියා යටතේ වංශ දෙකක් සම්බන්ධව. ඒ වංශ දෙක වන්නේ නිඩාරියා වංශය සහ ප්ලැතිහෙල්මින්තස් වංශය. එතන මේ වංශයේ ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණ ගැන අපි සාකච්ඡා කරා. මේ ජීවීන් වෙන වෙනම හඳුනා ගන්න හැටි අපි කතා කරා. මේගොල්ලන්ගේ බාහිර ලක්ෂණ වලින් කොහොමද ජීවීන් හඳුනාගන්නේ කියන එක අපි කතා කරා. එතකොට ඊළඟට අපි මේක පුනරීක්ෂණ පාඩමක් ලෙස ගලා යන බැවින් ප්‍රශ්න කීපයක් සකසලා තියෙනවා අපි මෙතෙක් සාකච්ඡා කරපු කරුණු අලලා. එතකොට මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ පහත සඳහන් පැතිහෙල්මින්තස් වංශයට අයත් පරපෝෂිත ජීවීන්ගේ ප්‍රාථමික ධාරකයා සහ වාසස්ථාන සඳහන් කරන්න කියලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්තරේ ඔයගලන්ට එන්න පුළුවන්. අක්මා පතැල්ලා අපි කියනවා ෆැසියෝලා කියලා. ෆැසියෝලා කියන්නේ අක්මා පතැල්ලාට. එතන මෙයාගේ ධාරකයා කවුද? මෙයා ජීවත් වන වාසස්ථානය මොකද්ද? ධාරකයා වෙන්නේ බැටළුවා. බැටළුවාගේ
පිත්ත ප්‍රනාල තුල තමයි මේ අක්මා පතැල්ලා පරපෝෂිතයෙක් විදිහට ජීවත් වෙන්නේ. ටීනියා එහෙම නැත්නම් පටිපණුවා ධාරකයා වෙන්නේ මිනිසාගේ කුඩා අන්ත්‍රය තුල තමයි පටිපණුවා ජීවත් වෙන්නේ. මිනිසාගේ කුඩා අන්ත්‍රය තුල තමයි පටිපණුවා ජීවත් වෙන්නේ. තවත් ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට අපි යමු. මේ ප්‍රශ්නය අහන්නේ ප්‍රතිහෙල්මින්තස් වංශයේ ජීවීන්ගේ බහිශ්‍රාවී අවයව මොනවාද? බහිශ්‍රාවී අවයව නයිට්‍රජනීය බහිශ්‍රාවී අවයව මුලින්ම විකසනය වන්නේ ප්‍රතිහෙල්මින්තස් වංශයේ ජීවීන්ගේ. එතකොට මේ අවයවය වෙන්නේ සිලු බල්බ. එතකොට මෙම ඒවා අයත් වන බහිශ්‍රාවී අවයව කාණ්ඩය. ප්‍රාග්උක්කිකා කියන අවයව කාණ්ඩයට තමයි මේ සිලු බල්බ අයත් වෙන්නේ. එතකොට ප්‍රාග්උක්කිකා සෑදෙන්නේ සිලු බල්බ සහ ඊට සම්බන්ධ ප්‍රනාල ඒකරාශී වීම තුලින්. එතකොට කාණ්ඩය වෙන්නේ ප්‍රාග්උක්කිකා කාණ්ඩය. ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක් ප්‍රතිහෙල්මින්තස් වංශිකයන්ගේ ස්නායු පද්ධතියේ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ස්නායු පද්ධතිය ගැන අපි කතා කරා. එක ලක්ෂණයක් තමයි పూర్ව පිහිටන ගැන්ග්ලියා යුගලකින් සමන්විත වීම. పూర్ව පිහිටන ගැන්ග්ලියා යුගලකින් සමන්විත වීම. අනිත් එක තමයි අන්වායාම ස්නායු රැහැන් යුගලක් සහිත වීම. අන්වායාම ස්නායු රැහැන් යුගලක් සහිත වීම මේගොල්ලන්ගේ ස්නායු පද්ධතියේ ප්‍රධාන ලක්ෂණයන් අතරට අපිට සඳහන් කරන්න පුළුවන්. තවත් ප්‍රශ්නයකට අපි යමු. ප්‍රතිහෙල්මින්තස් වංශිකයන්ගේ දක්නට ලැබෙන හේත් නිඩාරියා වංශිකයන්ගේ දක්නට නොලැබෙන ලක්ෂණ තුනක් සඳහන් කරන්න කියලා. අපි මේ වංශ දෙක ගැනම සාකච්ඡා කරා ඔයගලන්ට මතක ඇති. ප්‍රතිහෙල්මින්තස් වංශයේ දක්නට ලැබෙන එහෙත් නිඩාරියාවන්ගේ දක්නට නොලැබෙන ලක්ෂණ තුනක් විදිහට අපිට දීපාශික සමමිතික භාවය. දැන් නිඩාරියාවන්ගේ තියෙන්නේ අරිය සමමිතියක්. අරිය සමමිතියක්. නමුත් ප්‍රතිහෙල්මින්තස් වංශයේ ජීවීන් සතු වෙනවා ද්විපාශික සමමිතියක්. එතකොට මේ ද්විපාශික සමමිතියත් එක්ක තමයි මේගොල්ලන්ගේ ශීර්ෂණය කියන දෙය සවදුරටත් පරිණාමය වෙන්නේ. අනිත් එක තමයි නිඩාරියාවන් ද්විප්‍රස්තරයි. ඒ කියන්නේ බහිෂ්චර්මයකින් සහ අන්තශ්චර්මයකින් විතරයි හැදිලා තියෙන්නේ. එතන මැද්දේ තියෙනවා අසෛලීය මධ්‍ය ශ්ලේෂයක්. නමුත් ප්‍රතිහෙල්මින්තස් වංශිකයන් ප්‍රස්තර 3කින් සමන්විත වෙනවා. පිටතීම පිහිටන බහිෂ්චර්මය, ඊට පස්සේ තියෙන මධ්‍ය චර්මය සහ ආමාශ වාහිනී කුහරය ආස්තරණය කරන අන්තශ්චර්මය. ඒ වගේම මධ්‍ය ස්නායු පද්ධතියක් ගැන්ග්ලියා යුගලක් සහ పూర్ව පිහිටන ගැන්ග්ලියා යුගලක් සහ අන්වායාම ස්නායු රජ්ජු දෙකකින් සමන්විත වන මධ්‍ය ස්නායු පද්ධතියක් තියෙන්නේ මේ ප්‍රතිහෙල්මින්තස් වංශයේ ජීවීන්ට විතරයි. මීට අමතරව තව ඕගලන්ට ලක්ෂණ ගණනාවක් මීට සම්බන්ධ කරන්න පුළුවන්. ප්‍රතිහෙල්මින්තස් වංශිකයන්ට තමයි තියෙන්නේ ප්‍රාග්උක්කිකා. ඒ කියන්නේ සිලු බල්බ සහ ඊට සම්බන්ධ නාල වලින් සමන්විත වන ප්‍රාග්උක්කිකා තියෙන්නේ ප්‍රතිහෙල්මින්තස් වංශයේ ජීවීන්ට විතරයි. මේ ආකාරයට ශාක රාජධානිය ගැන අපි කතා කරා, සත්ව රාජධානිය ගැන කතා කළා, දිවීර රාජධානිය ගැන කතා කරා. එතකොට සත්ව රාජධානියේ ප්‍රධාන වශයෙන් වංශ දෙකක් ගැන අපි සාකච්ඡා කරා. ඊට අදාළ ප්‍රශ්න කීපයක් අපි දැන් මේ සාකච්ඡා කරලා ඉවරයි. ඒ වගේම මට හිතුණා මේත් එක්කම දිවීර රාජධානියට අයත් ඒකට අදාළ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න වලට අපි යන්නේ නැහැ. හේතුව මෙතනදී රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීමට අපිට ප්‍රමාණවත් තරම් කාලයක් නොමැති වීම නිසා. නමුත් බහුවර්ණ ප්‍රශ්න වලට අපිට යන්න පුළුවන්. දිවීර රාජධානියට අයත් ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න කීපයකට යොමු වෙලා හිටිමු. මෙතන අහලා තියෙනවා පහත සඳහන් ව්‍යුහ දරන දිවීරවලට උදාහරණ සඳහන් කරන්න. ඔයගලන්ට මතක ඇති දිවීර රාජධානිය ගැන ඒකට අයිති වංශ 4ක් ගැන අපි සාකච්ඡා කරා. කිටුඩියෝමයිකෝටාවන්, සයිගෝමයිකෝටාවන් සහ ඇස්කොමයිකෝටා, බැසිඩියෝමයිකෝටා කියන දිවීර වංශ 4 ගැන. එතකොට මේවට අදාළව තමයි මේ
ව්‍යුහගත රචනා ප්‍රශ්න සැකසීලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ චල බීජාණු තිබෙන දිලීර සඳහා උදාහරණ සපයන්න කියලා තියෙන්නේ. චල බීජාණු පෙන්වන දිලීරවට උදාහරණ. ඒකට පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් කිට්‍රිඩියෝමයිකෝටාවන්ට අයත් වන කිට්‍රිඩියම් සහ ඇලෝමයිසිස්. මේ දෙකෙන් මොකක් හරි එකක් උදාහරණයක් විදිහට සඳහන් කරොත් ඕගලන්ට ලකුණු හිමි වෙනවා. ඒක නිසා ඊට අදාළ වංශවලට අදාළ උදාහරණ එක්ක සිංහලෙන් ලියන්න ඕනි, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ලියන්න ඕනි. ඒක ලියන ආකාරය හරියට ලියන්න ඕනේ, නැත්නම් ලකුණු හිමි වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදී ලකුණු ලබා ගැනීම හරිම අසීරුයි. හේතුව අවශ්‍ය කරුණ සඳහන් කරේ නැත්නම් ඒකට හිමි ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක නිසා අර අපි ස්ට්‍රික්ට්ලි මාකින් කියලා කියන්නේ ඒක නිසා හරිම කරුණ ලියවෙන්න ඕනේ, නැත්නම් ලකුණු හිමි වෙන්නේ නැහැ. ඒතකොට මෙතනදී ඕගොල්ලෝ ලිව්වොත් එහෙම දිලීර වංශ, එතනදීත් ඕගලන්ට ලකුණු අහිමි වෙනවා. අස්කස තියෙන දිලීර වලට උදාහරණ. අස්කස හමු වෙන්නේ ඇස්කොමයිකෝටාවන්ගේ. එතකොට ඇස්පර්ජිලස් සහ පෙනිසිලියම් කියන උදාහරණ අපිට දෙන්න පුළුවන්. එතනට ඔයගොල්ලෝ සැකරොමයිසිස් කියලා ලිව්වොත් ඒක වැරදි පිළිතුරක් විදිහට තමයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි සැකරොමයිසිස් ඇස්කොමයිකෝටාවෙක් වුණත් මේගොල්ලෝ අස්කස ඉපදවන්නේ නැහැ. අනිත් එක සංයෝගාණු. සංයෝගාණු ගැන මම කතා කරා. සයිගොමයිකෝටා වංශයේ දිලීර මියුකෝ සහ රයිසෝෆස් කියන දිලීරයන් ප්‍රධාන වශයෙන් මේ සංයෝගාණු නිපදවනවා. එතකොට උදාහරණ විදිහට මේ දෙකෙන් මොකක් හරි එකක් ලිව්වොත් ඔයගලන්ට ලකුණු හිමි වෙනවා. ඊට බැසිඩියම. බැසිඩි ඵලය නිපදවන්නේ බැසිඩියෝ මයිකෝටාවන්. ඇගරිකස් උදාහරණයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. අපි තවත් ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට යමු වුණොත් එහෙම මෙතනදී අහනවා අපෙන් පහත සඳහන් ව්‍යුහ දරන දිලීරවට උදාහරණ සඳහන් කරන්න. තවත් ව්‍යුහගත ප්‍රශ්නයකට යමු වුණොත් එහෙම අහලා තියෙනවා දිලීරවල සෛල බිත්ති සංයෝගය හා පෝෂණ ක්‍රමය නම් කරන්න කියලා. එතන මෙතන සෛල බිත්ති සංයෝගය වෙන්නේ දිලීරවල සෛල බිත්ති සංයෝගය වෙන්නේ කයිටින්. කයිටින් කියලා කියන්නේ නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩයක්. එතකොට ශාක සෛල වලින් සහ දිලීර වලින් වෙන්වන එක කරුණක් වෙනවා. ශාක සෛලවල සෛල බිත්තියේ සෙලියුලෝස් අඩංගු වීමත් දිලීරවල සෛල බිත්තියේ කයිටින් කියන නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩය අඩංගු වීම. එතකොට සෛල බිත්ති සංයෝගය වෙන්නේ දිලීරවල කයිටින්. ඒ වගේම පෝෂණ ක්‍රමය විෂම පෝෂීන් මේ අපි තව දුරටත් විග්‍රහ කරනවා අවශෝෂක විෂම පෝෂීන් කියලා. අවශෝෂක විෂම පෝෂීන් කියලා කියන්නේ අර සංකීර්ණ සංඝටක සරල අණුබවට බිඳ හෙලීමට බහිස්සෛලීය එන්සයිම ශ්‍රාවය කරන ජීවීන් සහ එතුලින් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා ජීවීන් තමයි අපි අවශෝෂක විෂම පෝෂීන් විදිහට නම් කරන්නේ. එතකොට මේ දිලීර ආයිති වෙන්නේ අවශෝෂක විෂම පෝෂීන් ලෙස. තවත් ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට අපි යමු වුණොත් එහෙම මෙතනදී අහනවා පහත එක් ලක්ෂණ වලට අදාළ දිලීර ගණයක් බැගින් සඳහන් කරන්න. හොඳට මතක තියාගන්න අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. දිලීර ගණයද, වංශයද, එහෙම නැත්නම් උදාහරණද. ඒත් මේවා ඔයගොල්ලන්ගේ පේපර් එකේ ඇහුවොත් මේක පොඩ්ඩක් රවුන්ඩ් කරගන්න. එතකොට තව දුරටත් ඔයගොල්ලන්ට ඒක ඔළුවට යනවා මේ අහන්නේ මොකක්ද කියන එක. ඒත් ඒ වලින් අහලා තියෙනවා ලිංගික ප්‍රජනනයේදී මෙන්ම අලිංගික ප්‍රජනනයේදීද අන්තර්ජන්‍ය බීජාණු සෑදීම සිදුවන්නේ මොන දිලීර ගණද? මියුකෝ සහ රයිසෝෆස් කියන ඕනෑම දෙකෙන් එකක් ලිව්වොත් මෙතන ඔයගලන්ට සම්පූර්ණ ලකුණු හිමි වෙනවා. ලිංගික ප්‍රජනනයේදී මෙන්ම අලිංගික ප්‍රජනනයේදී අන්තර්ජන්‍ය බීජාණු සංයෝගාණුවක් තුල හැදෙන්නේ අන්තර්ජන්‍ය බීජාණු ලිංගික ප්‍රජනනයේදී. ඒ වගේම අලිංගික ප්‍රජනනයේදී බීජාණු දානියක් තුල හැදෙන්නේ අන්තර්ජන්‍ය බීජාණු. ඒකට අන්තර්ජන්‍ය බීජාණු ලිංගික වශයෙන් උත් අලිංගික වශයෙන් උත් සාධන එකම දිලීර වංශය වෙන්නේ
මේ සයිගොමයිකෝටාවන්ට අයිතිවන සයිගොමයිකෝටාවන් ඊට අයිතිවන මියුකෝ සහ රයිසෝෆස් කියන දිලීර ගාණයන් අපිට මේකට පිළිතුර විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ එක අහනවා චල ප්‍රජනක ව්‍යුහයන් සෑදීම. මේක නැවත නැවතත් අහන්නේ මම මේ ප්‍රශ්නවල දිගටම අහලා තියෙන දේවල් තමයි මේ දේවල්. බොහෝ ප්‍රශ්නවල මේ කොටස් නැවත නැවතවත් මතුවෙන නිසා මේ කොටස් ඇසීම තුළින් ඔයගලන්ට අර තවදුරටත් සිද්ධාන්ත කරුණු තහවුරු වීමක් සිදු වෙනවා. ඒතර චල ප්‍රජනක ව්‍යුහයන් අපිට හමු වන්නේ කිට්‍රිඩියෝමයිකෝටාවන්ගේ කිට්‍රිඩියම් සහ ඇලෝමයිසිස් අපිට දිලීර ගාන විදිහට සඳහන් කරන්න පුළුවන්. ඇස්කොමයිකෝටාවන් අලිංගික ප්‍රජනනයේදී බහිර්ජන්‍ය බීජාණු සෑදීම සිදු වෙනවා. එතකොට මේකට උදාහරණයක් විදිහට අපිට ඇස්පර්ජිලස් සඳහන් කරන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්නයකට අපි යොමු වුණොත් එහෙම මේ දිලීර වංශය සහ ඊට අදාළ ලක්ෂණ අතරින් සත්‍ය සංකලනය මොකක්ද කියලා අහනවා. ඇස්කොමයිකෝටා බහිර්ජන්‍ය ලිංගික බීජාණු ඇති කරයි. බහිර්ජන්‍ය ලිංගික බීජාණු ඇති කරන්නේ ඇස්කොමයිකෝටාවන් ඇති කරන්නේ අන්තර්ජන්‍ය ලිංගික බීජාණු. එහෙම නැත්නම් බහිර්ජන්‍ය අලිංගික බීජාණු. එතකොට මේ පළවෙනි වර්ණය වැරදි. සයිගොමයිකෝටාවන් න්‍යෂ්ටි යෝගය ප්ලාස්ම යෝගයට පසු කාලීනව සිදු වෙනවා. මුලින්ම න්‍යෂ්ටි යෝගය සිදු වෙනවා ඊට පස්සෙලු ප්ලාස්ම යෝගය සිදු වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මුලින්ම ප්ලාස්ම යෝගය තමයි සිදු වෙන්නේ ඊට පස්සේ තමයි න්‍යෂ්ටි යෝගය සිදු වෙන්නේ. එතකොට මේකත් වැරදි. බැසිඩියෝමයිකෝටා ප්‍රමුඛ ද්වින්‍යෂ්ටික කලාවක් සහිතයි. ද්වින්‍යෂ්ටික කලාව කියලා කියන්නේ n ධන n. එතකොට මේ න්‍යෂ්ටික කලාව තමයි බැසිඩියෝමයිකෝටාවන්ගේ ප්‍රමුඛ වෙන්නේ. එතකොට තුන්වෙනි වර්ණය නිවැරදි. සයිගොමයිකෝටා අස්ක බීජාණු සාදනවා. සයිගොමයිකෝටාවන් අස්ක බීජාණු සාදන්නේ ඇස්කොමයිකෝටාවන් තමයි අස්ක බීජාණු සෑදීම සිදු කරන්නේ. ඇස්කොමයිකෝටා ලිංගික බීජාණු ලෙස කොනීඩියා නිපදවයි. ඇස්කොමයිකෝටා ලිංගික බීජාණු ලෙස අස්ක බීජාණු සමයි නිපදවන්නේ කොනීඩියා නෙමෙයි. ඒකට පිළිතුර වෙන්නේ තුන්වෙනි වර්ණය තමයි බැසිඩියෝමයිකෝටාවන්ගේ ප්‍රමුඛ විදිය ද්වින්‍යෂ්ටික කලාව කියන එක. තවත් බහුවර්ණ ප්‍රශ්නයකට අපි යොමු වුණොත් එහෙම එතනදී අහනවා සයිගොමයිකෝටා වංශයේ ජීවීන් පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න. මෙතන පළවෙනි එක තමයි ලිංගික ප්‍රජනනයේදී විෂම බීජාණු නිපදවයි. සයිගොමයිකෝටාවන් ලිංගික ප්‍රජනනයේදී විෂම බීජාණු නෙමෙයි නිපදවන්නේ සම බීජාණු. ඒ නිපදවන බීජාණු එකිනෙකට සමානයි. විෂම බීජාණු නෙමෙයි නිපදවන්නේ සම බීජාණු. දෙවැනි එක අලිංගික ප්‍රජනනයේදී කොනීඩි බීජාණු සාදයි. අලිංගික ප්‍රජනනයේදී කොනීඩි බීජාණු සාදයි. එතකොට ඒකත් වැරදි. අලිංගික ප්‍රජනනයේදී සාදන්නේ කොනීඩි බීජාණු නෙමෙයි. තුන්වෙනි එක ලිංගික ප්‍රජනනයේදී මෙන්ම අලිංගික ප්‍රජනනයේදීද ඒක ගුණ බීජාණු නිපදවයි. ලිංගික ප්‍රජනනයේදී මෙන්ම අලිංගික ප්‍රජනනයේදීද ඒක ගුණ බීජාණු නිපදවීම සයිගොමයිකෝටාවන් දක්වන ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. පරිවෘත්තීය වශයෙන් සක්‍රීය සංයෝගානුසාද. මේකේ වැරදි එක වෙන්නේ පරිවෘත්තීය වශයෙන් සක්‍රීය නැහැ සංයෝගාණු. සංයෝගාණුව කියන එක පරිවෘත්තීව අක්‍රීයයි. ඒක අර අහිතකර කාලතරණය සඳහා වැදගත් වෙන ව්‍යුහයක්. එතකොට ඒ කාලයක් තියෙනවා ඒක අක්‍රීයව පවතින්නේ. නමුත් හිතකර සාධක හමුවේ මේක බීජාණු දානී දරයක් සහ බීජාණු සහිත බීජාණු දානියක් බවට පරිවර්තනය වෙනවා, ප්‍රෝහණය වෙනවා. දිලීර ජාලය සාවාර දිලීර සූත්‍රිකා වලින් සෑදේ. දිලීර ජාලය සයිගොමයිකෝටාවන්ගේ නිරාවාර දිලීර සූත්‍රිකා එහෙම නැත්නම් සංසෛලික දිලීර සූත්‍රිකා තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. පිළිතුර වන්නේ ලිංගික ප්‍රජනනයේදී මෙන්ම අලිංගික ප්‍රජනනයේදී ඒක ගුණ බීජාණු නිපදවීම කියන එක තමයි පිළිතුර වන්නේ. තවත් බහුවර්ණ ප්‍රශ්නයකට අපි යොමු වුණොත් දිලීර රාජධානියට අයත් ජීවීන් ටාන්ටේ රාජධානියට අයත් ජීවීන්ගෙන් වෙනස් වන්නේ
ප්ලාන්ටේ ජීවීන් සතු මොන ලක්ෂණ බැවින්ද කියලා අහන්නේ. බහුසෛලික වන බැවින්. නෑ ඒක නෙමෙයි. එතකොට දිලීර සහ ප්ලාන්ටේ දෙකටම රාජධානියට අයත් වෙන ජීවීන් දෙගොල්ලන්ම බහුසෛලිකයින් වෙනවා. එතකොට පළවෙනි එක වැරදි. මෘතෝපජීවී පෝෂණයක් දක්වන බැවින්. ප්ලාන්ටේ මෘතෝපජීවී පෝෂණයක් දක්වන්නේ නැහැ. ප්ලාන්ටේ දක්වන්නේ ප්‍රභා සංශ්ලේෂක. ඒ කියන්නේ ස්වයංපෝෂී පෝෂණයක් තමයි ප්ලාන්ටේ ජීවීන් පෙන්වන්නේ. සෙලියුලෝස් සෛල බිත්ති දරන බැවින්. ප්ලාන්ටේ මම අර ඉස්සෙල්ලා කිව්වා ප්ලාන්ටේ සහ දිලීරවල ප්‍රධාන වෙනස්කම් වලින් එකක් තමයි දිලීරවල කයිටින් සහිත සෛල බිත්තියක් තියෙන්නේ. ප්ලාන්ටේ වල තියෙන්නේ ශාක රාජධානියේ තියෙන්නේ සෙලියුලෝස් සහිත සෛල බිත්තියක්. එතකොට සංචිත ආහාරය පිෂ්ඨය වන බැවින්. එතකොට මේ දෙකම අපිට ගන්න පුළුවන් මේකේ පිළිතුරු විදිහට සෙලියුලෝස් සහිත සෛල බිත්තියක් දර බැවින් සහ සංචිත ආහාරය පිෂ්ඨය වන බැවින්. ශාකවල සංචිත ආහාරය පිෂ්ඨය නමුත් දිලීරවල සංචිත ආහාරය වෙන්නේ ග්ලයිකොජන්. සමහර විට කශිකා සහිත සෛල තිබිය හැකි බැවින්. ප්ලාන්ටේ සහ දිලීර දෙකටම කශිකාදර සෛල පවතිනවා. ඔයගලන්ට මතක ඇති ප්ලාන්ටේ රාජධානිය ගැන අපි කතා කරනකොට චල ශුක්‍රාණු, චල ජන්මාණු නිපදවන ශාක වංශ ගැන අපි කතා කරා. එතකොට ඒ දෙකටම චල කශිකාදර සෛල තිබීම අපිට ගන්න පුළුවන්. පිළිතුර වෙන්නේ මේකට පිළිතුරු දෙකක් අපිට දෙන්න පුළුවන්. ප්ලාන්ටේ ජීවීන්ගේ සෛල බිත්තිය සෙලියුලෝස් දැරීමත් මේගොල්ලන්ගේ සංචිත ආහාරය ප්ලාන්ටේ වල සංචිත ආහාරය පිෂ්ඨය වීමත්. මේ ආකාරයෙන් අපි අද දවසේ කතා කරා ශාක රාජධානිය, සත්ව රාජධානිය සහ දිලීර රාජධානියට අයත් ජීවීන් සහ ඒ ජීවීන්ගේ දේහ ආකාරය ප්‍රධාන ලක්ෂණ ගැන. එතකොට මේ කොටස් ඔයගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයේ කොයි විදිහට දෙන්නේ කියන එකත් මම තව දුරටත් කිව්වා. ඒක බහුවර්ණ විදිහට එන්න පුළුවන් විශේෂයෙන්ම ඒ වගේම ව්‍යුහගත රචනා විදිහට එන්න පුළුවන්. රචනා විදිහටත් ඇතැම් විට යොමු වෙන්න පුළුවන්. ඒක නිසා මේ කරුණු තව දුරටත් ඔයගලන්ට තහවුරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා පාඩම් කිරීම තුළින් දිලීර සහ ශාක රාජධානිය ඒ වගේම අපි සත්ව රාජධානියේ වංශ දෙකක් ගැන මේ දක්වා කතා කරා. ඒ තමයි පැතිහෙල්මින්තස් වංශය සහ නිඩාරියා වංශය පිළිබඳව. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අද අපේ පාඩම මෙතනින් අපි අවසන් කරනවා. මම එදත් කිව්වා වගේ අපේ සාමූහික මේ ඒකාබද්ධ වෑයම ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික රූපවාහිනිය මේ අපගේ ඒකාබද්ධ වෑයම මේ අභියෝගතා කාලය හමුවේ ඔබව සාර්ථකව අපොස උසස් පෙළ විභාගයට සූදානම් කිරීම. ඉතින් අපි හිතනවා මෙම පාඩම් මාලාවෙන් ඔගොල්ලෝ උපරිම ප්‍රයෝජනය ගනු ඇතයි කියලා. එහෙමනම් නැවතත් මේ වගේම පුනරීක්ෂණ පාඩමකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.